24 පාඩම සරල රේඛීය තල රූප නිර්මාණය. සරල රේඛීය තල රූප. කලින් හම් වෙලා තියෙනවා රේඛාවක දෙකක්. එක්කෙනෙක් තමයි සරල රේඛාව. මේ අඩිදුල තියලා ඉන්න සරල රේඛාව. අනිත් එක්කෙනා තමයි වක්‍ර රේඛාව. ඔහු වක්‍ර රේඛා අඩිදුල තියලා ඉන්න රේඛාවට කියව සරල රේඛා කියලා. එහෙනම් අපි මේ පාඩමේදී මේ කරන්න යන්නේ සරල රේඛා සම්බන්ධ පාඩමක් කොටසක්. එතකොට තල රූප වලින් මුලින්ම හම්බුණා එක්කෙනෙක් ත්‍රිකෝණය ඔන්න තල රූප අපිට හම්බ වෙනවා. ත්‍රිකෝණය, චතුරස්‍ර, පංචාස්‍ර, සඩාස්‍ර, සත්තාස්‍ර ඔන්නම තල රූප හම්බුණා. එහෙනම් මේ පාඩමේදී මේ කතා කරන්න යන්නේ සරල රේඛා භාවිතයෙන් රූප නිර්මාණය කරන්න. දැන් මේ 7 වසරේදී අපි පටන් ගන්න නිර්මාණ පාඩම 8 එකතු වෙනවා. ඔකට 9 දී 10 දී 11 දී එකතු වෙනවා. එකතු වෙලා සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 10ක් වෙන ගැටලුවක් ලැබෙනවා. ඉතා පහසු ගැටලුවක්. දැන් එහෙමනම් ගන්න කව කටුව, අඩිදූල, පැන්සල, මකණය මේ දේවල් ටික ළඟට ගන්න. මේ නිර්මාණ කියන පාඩම කරද්දී අපට අවශ්‍ය වෙනවා කව කටුව, ඒ වගේම අඩිදූල, සරලතාවය සහ තවත් අතිරේකව පැන්සලක්. මුලින්ම මේ කව කටුව හරියට සකස් කර ගන්න ඕනේ. මේ කව කටුවේ මේ ස්ථානයේ තියෙන ඇණය තද කරලා අපිට පුළුවන් මේ කව කටුව අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ගන්න. මේක ගොඩාක්ම ගුරුල් වෙන්නත් බෑ කව කටුව. ඒ වගේම ගොඩාක්ම තද වෙන්නත් බෑ. මේ අතින් පහසුවෙන් වෙනස් කළ හැකි විදිහට මේ නට් එක තද කර ගන්න වෙනවා. ඊට පස්සේ කව කටුවට දාන්නේ කොට පැන්සලක්. එයා දිග පැන්සලක් වෙන්නේ නැහැ. කොට පැන්සලක් ඕනේ කව කටුවට දාලා තියෙන්නේ. ඊගාවට කව කටුව වැහුවට පස්සේ මේ තුඩවල දෙක එක ළඟ තියෙන්න ඕනේ. කව කටුවේ තුඩවල දෙක එක ළඟ තියෙන්න ඕනේ. හොඳට තුඩ උල් කරලා තියාගන්න. කව කටුවට වෙනම පැන්සලක් පාවිච්චි කරන්නේ. මේ පැන්සල පාවිච්චි කරන්නේ කව කටුවෙන් අදින දේවල් වලට විතරයි. හරි. එහෙනම් දැන් අපි යන්නේ මේ පාඩමේදී මුලින්ම සරල රේඛාවක් නිර්මාණය කරන්න. දිග රේඛාවක් නිර්මාණය කරන්න. උදාහරණ ගැටලුවක් මුලින්ම ලියාගමු. ලියන්න අනුමාතෘකාව සරල රේඛා නිර්මාණය. සරල රේඛා නිර්මාණය. උදාහරණ 1. AB සමානයි සෙන්ටිමීටර් 6ක් වන රේඛාව නිර්මාණය කරන්න යන්නේ. දැන් මුලින්ම ගන්න දිග රේඛාවක් අදිනවා. දැන් මේ රේඛාව මනින්නේ නැහැ. රේඛාවක් නිර්මාණය කරන්න කිව්වම මේ රේඛාව මෙන්න ඉන්නේ නැහැ මුලින්ම. දිග රේඛාවක් ඇඳලා. ඊට පස්සේ ලක්ෂ්‍යයක් ලකුණු කරනවා. ලක්ෂ්‍යයක්. මෙයා තමයි A කියලා කියන්නේ. මේ රේඛා දෙක කැපිච්ච තැන මෙන්න මෙතන තමයි A කියන්නේ. දැන් අපට ඕනේ සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් නිර්මාණය කරන්නනේ. අපි ඊට පස්සේ කව කටුවට ගන්නවා සෙන්ටිමීටර් 6ක්. ඒකට බලන්න කව කටුවේ මේ අඩිදූලේ සරලතාවයේ බිඳුව ගාව. අන්න අපි එතනින් තමයි මනින්න පටන් ගන්නෙ. හරියට බිඳුව ගාවෙන් තිබ්බා අනිත් පැත්තෙන් සෙන්ටිමීටර් 6ක් ගන්නවා. සෙන්ටිමීටර් 6ක්. ගන්න කව කටුවට සෙන්ටිමීටර් 6ක්. යකට තුඩ බිඳුව ගාවෙන් තියන්න. පැන්සල් තුඩ 6 ගාවට ගේන්න. සෙන්ටිමීටර් 6යි. දැන් මේකේ තුඩවල දෙක අතර සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ A ගාවින් කව කටුව තියෙනවා. කව කටුව අල්ලන්න ඕනේ මේ උඩේ ස්ථානයෙන්. මම මේ කැමරාවට කවර් වෙන හින්දා මේ පල්ලෙහෙන් අල්ලන්නේ. A ගාවින් තියෙනවා මේ අපි අර කලින් යන රේඛාව කපනවා. ඡාපයක් අදිනවා. අපි මෙයාට කියනවා ඡාපයක් කියලා. ඡාපයක් අදිනවා. දැන් මේ රේඛාවේ කැපිච්ච තැන තමයි B කියලා කියන්නේ. ඊට පස්සේ අඩිදුල ගෙනිහිල්ලා මැල්ල බලන්න පුළුවන් මෙයා හරියද මේ සෙන්ටිමීටර් 6මද A ගාවින් කියලා මැල්ල බැලුවාම හරියටම සෙන්ටිමීටර් 6යි කියලා පේනවා. සම්පූර්ණ කරන්න. ඊට පස්සේ උදාහරණ 2. PQ රේඛාව සෙන්ටිමීටර් 7.8යි. මුලින්ම දිග රේඛාවක් ඇඳ ලක්ෂ්‍යයක් ලකුණු කළා. එයාට P කියලා ලිව්වා. දැන් කව කටුවට ගන්න ඕනේ සෙන්ටිමීටර් 7.8. 7.8. 7යි ඊට පස්සේ මැද්දෙම ඉඳලා ගියොත් 0.5 7.7. ඊගාවට P ගාවෙන් තිබ්බ ඡාපයක් ඇඳලා. ඔන්න දැන් ලැබෙනවා Q ලක්ෂ්‍යය. ඊට පස්සේ අඩිදුර තියලා මැනලා බලන්න. දැන් පස්සේ මැනලා බලන්න හරියද?
හරියටම 7.8 ඉන්නවද කියලා මම බලන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ත්‍රිකෝණ නිර්මාණය කරන්න. ත්‍රිකෝණ වලින් අපි මේ කතා කරන්නේ 7 වසරේදී සමපාද ත්‍රිකෝණ විතරයි. මතකනේ ත්‍රිකෝණ වර්ග කළ ආකාර දෙකකට පාද 90යි කෝණ 90යි. පාද 90 ත්‍රිකෝණ වර්ග 3යි සම්පාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, විෂමපාද ත්‍රිකෝණ. කෝණ 90 ත්‍රිකෝණ වර්ග 3යි සුළුකෝණී ත්‍රිකෝණ, ඍජුකෝණී ත්‍රිකෝණ, මහාකෝණී ත්‍රිකෝණ. ඔය කියන ත්‍රිකෝණ වලින් අපි මේ 7 වසරේදී නිර්මාණය කරන්නේ සමපාද ත්‍රිකෝණ විතරයි. සමපාද ත්‍රිකෝණ. එහෙමනම් ලියන්න ඊගාවන මාතෘකාව සමපාද ත්‍රිකෝණ නිර්මාණය. සමපාද ත්‍රිකෝණ නිර්මාණය. සම්පාද ත්‍රිකෝණ නිර්මාණය උදාහරණ 1. පාදයක දිග සෙන්ටිමීටර් 5ක් වූ ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. අපි දැන් ත්‍රිකෝණයක් අදින්න යන්නේ සමපාද ත්‍රිකෝණයක්. පාද තුනම දිගින් සමාන වන කෙනෙක්. පාදයක දිග සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. අපි මුලින්ම රේඛාවක් ඇද ගන්නවා. මේ රේඛාව එක ලක්ෂයක් ලකුණු කරනවා. දැන් පාදයක් සෙන්ටිමීටර් 5ක් වෙන්නේ බෑ. ඒ හින්දා දැන් කව කටුවර ගන්නවා සෙන්ටිමීටර් 5ක්. කව කටුවර සෙන්ටිමීටර් 5ක ප්‍රමාණයක් ගන්නවා. සෙන්ටිමීටර් 5යි. ඊගාවට මේ කැපිච්ච ලක්ෂයෙන් කියනවා තව එක්කෙනෙක් හොයා ගන්නවා. දැන් බලන්න ලක්ෂ දෙකක් හරි. මෙයා හරි මෙයා හරි. මේ ටික සෙන්ටිමීටර් 5යි. ඊට පස්සේ කව කටුව එහෙමම වෙනස් නොකර මෙතනින් තියෙනවා උඩින් ඡාපයක් අදිනවා. එහෙනම් මෙතන ඉඳන් සෙන්ටිමීටර් 5ක් වෙන්න එපා ත්‍රිකෝණයේ ඊගාව පාදේ. එහෙනම් මේ රේඛාව මත තමයි ඔය කියන C කියන එක්කෙනා ඊගාව එක්කෙනා ඉන්නේ. දැන් කව කටුව වෙනස් නොකර මේ කලින් කැපිච්ච එක උඩින් තියෙනවා අහපව් අර යන්න කලින් යන්න රේඛාව කපනවා. දැන් මේ ලක්ෂයේ ඉඳන් මේ රේඛාවේ ඕනේ තැනකට සෙන්ටිමීටර් 5යි. මේ ලක්ෂයේ ඉඳන් මේ රේඛාවේ ඕනේ තැනකට සෙන්ටිමීටර් 5යි. එහෙනම් මේ දෙන්න කැපිච්ච තැනට යා කරනවා. ඊට පස්සේ මැනලා බලන්න පුළුවන් හරිද සෙන්ටිමීටර් 5ද මේ ඔක්කොම 5ද මෙයත් 5යි මෙයත් 5යි මෙයත් 5යි තුන් දෙනාම 5 ගානේ වෙනවා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවානේ කෝණ කියලා පාඩම. කෝණ මනින්න එහෙම දන්නවනේ කෝණ මනින්න අදින්න. ඔක විශේෂ දෙයක් වෙනවා. මේ ත්‍රිකෝණයක පාද තුනම සමාන නම් මේ සෑම කෝණයක්ම අංශක 60 ගානේ වෙනවා. ඔන්න කෝණමානයේ තියෙන මැනලා බලන්න පුළුවන්. සෑම කෝණයක්ම අංශක 60 ගානේ වෙනවා. බලන්න මැල්ල හරිද කියලා. සෑම කෝණයක්ම අංශක 60 ගානේ වෙන්න ඕනේ. මෙයත් 60යි, මෙයත් 60යි, මෙයත් 60යි. අපි මොන සම්පාද ත්‍රිකෝණයෙන්ද කෝණ තුන අංශක 60 ගානේ වෙනවා. පාද තුන සමානයි, කෝණ තුන සමානයි. තව සම්පාද ත්‍රිකෝණයක් අදිමු. උදාහරණ 2. පාදයක දිග සෙන්ටිමීටර් 7.5ක් වූ PQR සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. එක ලක්ෂයක් ලකුණු කළා. ඊගොල්ලෝ කව කටුවට ගන්නවා සෙන්ටිමීටර් 7.5ක් ගන්න වෙනවා. සෙන්ටිමීටර් 7.5. මෙන්න දැන් කව කටුවේ තුඩවල දෙක අතර සෙන්ටිමීටර් 7.5යි. මේ ලක්ෂය ගාවින් තියෙනවා ඡාපයක් අදිනවා. ඡාපයක් අපි මෙයාට කියන්නේ ඡාපයක් කියලා. ඡාපයක් ඇඳලා. ඊට පස්සේ මෙතනින් තිබ්බා උඩින් ඡාපයයි මෙතනින් තිබ්බා උඩින් ඡාපයයි වෙනස් නොකර. මේ ඡාපය ඇඳ උඩින් ඡාපයයි මෙතනින් තිබ්බා අර කලින් ඇඳ ඡාපය කැපුවා. දැන් මේ කැපිච්ච තැන් දෙක යා කරනවා. එතකොට ලැබෙනවා පාදයක දිග සෙන්ටිමීටර් 7ක් වුණ සමපාද ත්‍රිකෝණයක්. 7.5ක් වුණ සමපාද ත්‍රිකෝණයක්. ඊගාවට තියෙන්නේ සවිදි සඩාසයක් නිර්මාණය කරන්න. සඩාසයක් කියලා කිව්වේ පාද 6ක් ඉන්න එක්කෙනා.
පාද 6ක් ඉන්න තල රූපයට කිව්වා සඩාස්ය කියලා. පාද 6ක් ඉන්න තල රූපයට කිව්වා සඩාස්ය කියලා. ඕකෙන් විශේෂණ පදයක් තියෙනවා සවිදි කියලා. සවිදි කියන්නේ මේ පාද 6ම දිගින් සමානයි. මේ කෝණ ඔක්කොම සමානයි. අන්න ඒකට අපි කියනවා සවිදි සඩාස්ය කියලා. දැන් සඩාස්ය කියන්නේ පාද 6ක් ඉන්න එක්කෙනා. පාද 6ක් ඉන්න තල රූපයට කියනවා සඩාස්ය කියලා. ඒකේ පාද 6ම දිගින් සමාන නම් ඒ වගේම මෙන්න මේ කෝණ ටිකත් ඔක්කොම 6 දෙනාම සමාන නම් 6 දෙනෙක් ඉන්නවා මෙයාට කෝණ. 6 දෙනාම සමාන නම් අපි යාට කියනවා සවිදි සඩාස්යක් කියලා. සවිදි කියන විශේෂණ පදේ එනවා. සවිදි සඩාස්යන් නිර්මාණය කරන්න අපි ඉගෙන ගන්නවා ක්‍රම තුනක්. කවකටුවෙන් නිර්මාණය කරන එක ක්‍රමයකුයි ඊට පස්සේ තල රූපයක් ත්‍රිකෝණයක් එහෙම ඇදගෙන නිර්මාණය කරන තව ක්‍රමයකුයි තව ත්‍රිකෝණ භාවිතයෙන් නිර්මාණය කරන තව ක්‍රමයකුයි. ක්‍රම තුනක් ඉගෙන ගන්නවා. දැන් සවිදි සඩාස්යන් නිර්මාණය කරන ක්‍රම තුනක් දන්නවා. ඉගෙන ගන්නවා. ඔකෙන් පළවෙනි ක්‍රමය තමයි ලියා ගන්න කර්මාත්මකාව සවිදි සඩාස්ය නිර්මාණය. ඒකේ පළවෙනි ක්‍රමය තමයි වෘත්තයක් භාවිතයෙන්. එක වෘත්තයක් භාවිතයෙන්. අපිට සවිදි සඩාස්යක් අදින්න ලේසිම ක්‍රමය තමයි වෘත්තයක් භාවිතයෙන්. වෘත්තයක් භාවිතා කරලා පුළුවන් සවිදි සඩාස්යක් අදින්න. ඔන්න මුලින්ම බලා ගන්න. දැන් සවිදි සඩාස්යක් අදින්න ඕන නම් අපි මුලින්ම වෘත්තයක් අද ගන්නවා. මේ වෘත්තයක් භාවිතයෙන් අදින ක්‍රමය. මුලින්ම වෘත්තයක් අදිනවා. ඊට පස්සේ කවකටුව වෙනස් කරන්නේ නැහැ. පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මේක වර්ධිනවා. කවකටුව වෙනස් වෙන්නම බෑ. ඔය විදිහටම කවකටුව තියලා මෙන්න මේ වෘත්තය මත කවකටුවේ තුඩ තියෙනවා. වෘත්තය මත තියලා මේ වෘත්තය කපනවා. ඊට පස්සේ ඒ කැපිච්ච තැනක් මත හරියටම කැපිච්ච තැන මත තියෙනවා අහපොව ඡාපයක් අදිනවා. දැන් මේ කවකටුව තාම වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ අහපොව මේ කැපිච්ච තැන තියෙනවා අහපොව වෘත්තය කපනවා. ඊගාවට අහපොව මේ කැපිච්ච තැන තියෙනවා වෘත්තය කපනවා. ඊට පස්සේ අහපොව කැපිච්ච තැන තියෙනවා වෘත්තය කපනවා. අහපොව කැපිච්ච තැන තියෙනවා මේ වෘත්තය කපනවා. ඔන්න දැන් අන්තිමටම පටන් ගත්ත තැනින්ම අහපොව ඉවර වෙනවා. අපි මේ පටන් ගත්ත තැනින්මයි අහපොව ඉවර වෙන්නේ. කොහොම කවකටුව වෙනස් නොවී තිබ්බනම් ඒ හරියටම කැපිච්ච තැන තියානම් කපකපාගේ පටන් ගත්ත තැනින්ම අහපොව ඉවර වෙනවා. බලන්න පැහැදිලිද කියලා අහපොව මුලින්ම කවකටුවෙන් වෘත්තයක් ඇඳලා. ඊට පස්සේ කවකටුව වෙනස් නොකර යම් කිසි ස්ථානයක යකඩ තුඩ තිබ්බා වෘත්තයේ මත තිබ්බා වෘත්තය කැපුවා. ඒ කැපිච්ච තැනකින් තිබ්බා අහපොව කැපුවා. ඒ කැපිච්ච තැනින් තිබ්බා අහපොව කැපුවා. ඔය විදිහට වෘත්තය කපාගෙන ගියාම 6 තැනකින් කැපෙනවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ කැපිච්ච තැන් ටික යා කරනවා. මේ කැපිච්ච තැන මෙතන කැපිච්ච තැනට යා කරනවා. මේ කැපිච්ච තැන මෙතන කැපුණු තැනට යා කරන්නේ. කැපිච්ච තැන් ටික යා කරාම ඔන්න ලැබෙනවා සවිදි සඩාස්යක්. මේ තියෙන්නේ සවිදි සඩාස්යක් පාද 6ම දිගින් සමානයි. ඇයි මේ කවකටුවේ දුවන තියෙන සෑම තැනම මේ කවකටුවේ දුව තමයි සියලුම පාද 6ම කවකටුවේ දුව තියෙන්නේ. පාද 6ම සමානයි. කෝණමානයෙන් බැලලා බැලුවොත් මේ කෝණ ඔක්කොම සමානයි. අංශක 120 ගාන වෙනවා. කෝණ ඔක්කොම සමානයි. පාද 6යි. මේ තියෙන්නේ සවිදි සඩාස්යක් නිර්මාණය කරන්න. ආපහු බලන්න ගැටලුව පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වන. එහෙනම් දැන් අපි මේ අදින සවිදි සඩාස්යේ පාදය සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕනේ. 4ක් වන ABCD EF වන සවිදි සඩාස්ය නිර්මාණය කරන්න. පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වූ ABCD EF වන සවිදි සඩාස්ය නිර්මාණය කරන්න. දැන් කලින් අපි අඳ සවිදි සඩාස්යේ පාදයක දිගක් කිව්වේ නැහැ.
හැබැයි එතෙන්දි මතක ඇති පාදයක දිග උනේ වෘත්තයේ අරයමයි. අපි මේ වෘත්තයක් යනදානේ. ඒක වෙනස් නොකරනේ මේ අය කපාගෙන ගියේ. එහෙමනම් දැන් පාදයක දිග සෙන්ටිමීටර් 4ක් කියලා කියන හින්දා අපි කව කටුවට ගන්නවා හරියටම සෙන්ටිමීටර් 4ක්. 4ක් අරගෙන තමයි වෘත්තය අදින්නේ. කව කටුවට ගන්න සෙන්ටිමීටර් 4ක්. 4ක් අරගෙන වෘත්තය අදින්නේ. ඊට පස්සේ එහෙමම කව කටුව වෙනස් නොකර වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් වර්ධිනවා. වෙනස් නොකර වෘත්තය මතින් තියෙනවා මේ වෘත්තය කපනවා. ඊට පස්සේ කැපිච්ච තැනින් තියෙනවා හපව කපනවා. ඔය විදිහට ඉවර වෙනකම්ම වෘත්තය කපන්න. හය තැනකින් කැපෙනවා. අන්තිමටම පටන් ගත්ත තැනින් මහපව ඉවර වෙනවා. ඊගාවට දැන් මේ කැපිච්ච තැන් ටික යා කරනවා. කැපිච්ච තැන් ටික යා කරමු. මෙන්න කැපිච්ච තැන් ටික යා කළා. දැන් පාදයක දිග සෙන්ටිමීටර් අපි කවකට උඩට ගත්තේ සෙන්ටිමීටර් 4යි. එහෙනම් මේ සෑම පාදයක්ම සෙන්ටිමීටර් 4යි. දැන් එයාගේ නම ලියන්න ඕනේ. මේ Q1 A B C D E F කියලා. එක තැනකින් පටන් අරගෙන එකම පැත්තට කරගෙන විදිහට. A B C D E F. එක තැනකින් පටන් ගන්න A B C D E F. එහෙනම් මේ සදාස්සේ නම තමයි A B C D E F වන සවිධ සදාස්සයක්. ඔන්න දැන් අපිට ලැබිලා තියෙන සවිධ සදාස්සයක්. දැන් මේ නම ලියද්දි එකම පැත්තට කරගෙන ඕනේ. මෙතන ලියලා B එහෙම මෙහෙ ලියන්න බෑ. එහෙම වුණොත් එයා වෙන නමක් වෙනවා. එක තැනකින් පටන් ගන්නවා වටේට කරගෙන විදිහට නම් ටික ලියනවා. ඊට පස්සේ මම කියවන්නේ දැන් ක්‍රම තුනක් තියෙනවා කියලා. සවිධ සදාසයන් නිර්මාණය කරන ක්‍රම තුනක් අපි දැනගන්නවා. මේ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි සමපාද ත්‍රිකෝණයකින් අපට පුළුවන් ආස්තවයක් හදලා ගන්න. දැන් මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණය. මම මෙයාගෙන් සවිධ සදාසයක් හදාගන්න යන්නේ. මේ සමපාද ත්‍රිකෝණයේ මුලින්ම සම්මිති කක්ෂ කැපෙන තැන මතකනේ කලින් පාඩමක් හම්බුණා ද්විපාර්ශ්වික සම්මිතිය. සම්මිති කක්ෂ දෙකක් කැපෙන තැනක් හොයා ගන්නවා. බලන්න මුලින්ම මෙයාව සමානව කොටස් දෙකකට නමනවා සම්මිති කක්ෂයක් ඔස්සේ දිග හරිනවා. ඊට පස්සේ තව තැනකින් නමනවා තව සම්මිති කක්ෂයක්. මෙයාට සම්මිති කක්ෂ 3යිනේ සම්පාද ත්‍රිකෝණයක් හින්දා දිග හරිනවා. දැන් හම්බුණා සම්මිති කක්ෂ දෙකක්. අපි මේ රේඛාව තියලා අඩමුල තියලා ඇදලා බැලුවොත් සම්මිති කක්ෂ දෙකක් හම්බුණා. මෙන්න එක සම්මිති කක්ෂය. මෙන්න අනිත් සම්මිති කක්ෂය. එයාට සම්මිති කක්ෂ 3ක් තියෙනවා. ඊගොල්ලෝ මේ සම්මිති කක්ෂ කැපිච්ච තැනක් තියෙනවානේ මෙන්න මෙතන ලක්ෂය. මේ සම්මිති කක්ෂ කැපිච්ච තැන. සම්මිති කක්ෂ කැපිච්ච තැනට මෙන්න මේ මුළු ටික නමනවා. ඔන්න එක මුල්ලන් නැමුවා සම්මිති කක්ෂ කැපිච්ච තැනට. එහා පැත්තේ මුල්ලන් නමනවා. ඊගා මුල්ලත් නමනවා. එහෙමනම් දැන් මේ ලැබිලා තියෙන්නේ සවිධි සදාසයක්. පාද 6ම දිගින් සමානයි. මෙයා අනිත් පැත්ත හදලා එහෙන් බැලුවම පේනවා හොඳට සවිධි සදාසය තියෙනවා. මේකේ නැමපුත් පැති ටික
එහා පැත්තේ මේ දිග ඇරලා බැලුවොත් අහපො නමපු පැති ටික තියෙනවා. නේ සවිදි සඩාසයක් අපට ඕකෙන් නිර්මාණය කරන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම. දැන් මට අවශ්‍යයි අර කලින් ඇඳ වගේ පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වුණ සවිදි සඩාසයක් හදාගන්න. එහෙනම් මේ සමබාහු ත්‍රිකෝණයේ පාදයක් කීයක් වෙන්න ඕනද? හැදුවට පස්සේ ඒ සවිදි සඩාස්සේ පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕනේ. එහෙමනම් මේ ත්‍රිකෝණයේ පාදයක දිග කීයක් වෙන්න ඕනද? මේ බලන්න මෙතනින් නැමුණා මෙතනින් නැමුණා. මෙන්න මෙයා වගේ තුන් ගුණයක්. එහෙනම් පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වුණ සවිදි සඩාස්යක් හදාගන්න සමපාද ත්‍රිකෝණය අදින්න වෙනවා සෙන්ටිමීටර් 12ක සමපාද ත්‍රිකෝණයක්. 12ක එක්කෙනෙක් ඇඳහම තමයි 4ක සවිදි සඩාස්යක් ලැබෙන්නේ. ඔන්න එහෙමනම් නිර්මාණය කරන ක්‍රමයක්. දෙවෙනි එක්කෙනා ලියන්න ඒක පළවෙනි එක්කෙනා ලිව්වේ වෘත්තීය භාවිතයෙන් කියලානේ. දෙවෙනියා ලියන්න සමපාද ත්‍රිකෝණ ආස්තවයක් භාවිතයෙන්. සමපාද ත්‍රිකෝණ ආස්තවයක් භාවිතයෙන්. ආස්තවයක් කියලා අපි මෙයාට කියනවා. මෙහෙම කපලා ගන්න එක්කෙනාට කියනවා ආස්තවයක්. සමපාද ත්‍රිකෝණ ආස්තවයක් භාවිතයෙන්. සම්පාද ත්‍රිකෝණයක් කැපුවා. ඊට පස්සේ සම්මිතික අක්ෂ දෙකක් ඇඳලා සම්මිතික අක්ෂ දෙක කැපෙන තැනට මුළු ටික නමනවා. ඊට පස්සේ නමලා ඔන්න දැන් සවිදි සඩාසය ලැබෙනවා. මෙයාගේ එහා පැත්තේ ගම් ගන්නවා. ගාලා මෙහෙම අලවනවා. ඊට පස්සේ අවශ්‍ය නම් දිග ඇදලා බලන්නත් පුළුවන්. ඕනනම් අහපුව මේ විදිහටම ඔහොම නමලා තියන්නත් පුළුවන්. එතකොට පොතේ අලවන්න මෙයාව. ඊට පස්සේ අපි කියවනේ ක්‍රම තුනක් තියෙනවා කියලා. දැන් යන්නේ තුන්වෙනි ක්‍රමයට. දැන් මේ තුන්වෙනි ක්‍රමයේ අදහසක් ගමු අපි මේ කලින් ඇඳ සවිදි සඩාසයක් භාවිතයෙන්. දැන් මේ මම කලින් ඇඳ සවිදි සඩාසයේ මම මෙන්න මේ සම්මිතික අක්ෂ ටික යා කරනවා. මේ සම්මිතික අක්ෂය යා කරනවා. සියල්ලම නෙවෙයි. ඉස්සරහින් ඉන්න මුල්ලට ඉස්සරහින් ඉන්න මුල්ල යා කරනවා. දැන් මෙතන ලැබිලා තියෙන රූපය දිහා බලන්න. මේ මුළු ටික යා කරාම මේ ලැබිලා තියෙන්නේ සමපාද ත්‍රිකෝණය. ඔන්න අපි කලින් ඉගෙන ගත්ත සමපාද ත්‍රිකෝණයක් අදින්න. එහෙමනම් සමපාද ත්‍රිකෝණ භාවිතයෙන්ම සම්පාද ත්‍රිකෝණය දැන් මෙතෙන්ට ඔන්න සම්පාද ත්‍රිකෝණයක් අදිනවා. ඊට පස්සේ මේ රේඛාවට තව සම්පාද ත්‍රිකෝණයක් අදිනවා. ඊට පස්සේ මේ රේඛාවට තව සම්පාද ත්‍රිකෝණයක් අදිනවා. ඊගාට මෙයාට තව සම්පාද ත්‍රිකෝණයක් අදිනවා. මෙයාට තව සම්පාද ත්‍රිකෝණයක් අදිනවා. අන්තිමට මේ මුළු දෙක යා කරාම සවිදි සඩාසයක් ලැබෙනවා. අපි ඒක නිර්මාණය කරමු. එතකොට පැහැදිලි වෙයි. එහෙනම් තුන්වෙනි ක්‍රමය තමයි සමපාද ත්‍රිකෝණ නිර්මාණය මගින්. සමපාද ත්‍රිකෝණ නිර්මාණය මගින්. දැන් මට අවශ්‍යයි පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වුණ ඔන්න ඔය කියන පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වුණ සවිදි සඩාසයක් ඇදගන්න ඕනේ. මේ වගේ සවිදි සඩාසයක් නිර්මාණය කරන්න යන්නේ පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වුණ. තුන්වෙනි ක්‍රමය. අපි මුලින්ම කරන්නේ සමපාද ත්‍රිකෝණයක් අදිනවා. මෙන්න බලා ගන්න. රේඛාවක් ඇඳ ලක්ෂ්‍යයක් ලකුණු කළා. දැන් කව කටුවට ගන්නවා සෙන්ටිමීටර් 4ක්. ඒ පාදයක දිග 4ක් වෙන්නේ බෑ. කව කටුවට සෙන්ටිමීටර් 4ක් ගන්නවා. 4ක් අරගෙන සමපාද ත්‍රිකෝණයක් අදිනවා. මෙන්න සමපාද ත්‍රිකෝණයක් එනවා. ගැටලුවක් තියෙනවා නම් එහෙමම අහන්න. මුලින්ම සමපාද ත්‍රිකෝණයක් ඇඳලා. දැන් මේ රේඛාවට අදිනවා හපවු සමපාද ත්‍රිකෝණය. මෙයාට අදිනවා සමපාද ත්‍රිකෝණය. ඒ විදිහටමයි. වෙනස් නොකර කව කටුව. මෙතනින් කව කටුව තිබ්බා ඡාපයයි මෙතනින් තිබ්බ ඡාපයයි. දැන් මේ මුළු ටික යාට යනවා. ඔන්න ලැබුණ සමපාද ත්‍රිකෝණය. පැහැදිලිද බලන්න? මුලින්ම සමපාද ත්‍රිකෝණයක් ඇඳලා ඊට පස්සේ මේ රේඛාවට තව සමපාද ත්‍රිකෝණයක් ඇඳලා එයා ඒ විදිහටම මේ පාදයක දිග 4යි වෙනස් නොකර. දැන් මෙයාට අදිනවා හපවු සමපාද ත්‍රිකෝණයක්. කව කටුව වෙනස් නොකර සමපාද ත්‍රිකෝණයක් අදිනවා.
ඊගාවට කවකටුව වෙනස් නොකර මෙයාට අහපව් සම්පාත ත්‍රිකෝණයක් මේ පැත්තටත් අදිනවා. අහපව් කවකටුව වෙනස් නොකර මෙයාට සම්පාත ත්‍රිකෝණයක් අදිනවා. කලින් සම්පාත ත්‍රිකෝණය හදපු විදිහට. ඊට පස්සේ අන්තිමටම දැන් මෙතන සම්පාත ත්‍රිකෝණයක් අදින්න දෙයක් නැහැ. මේ මුල්ලයි යා කරනවා. ඔන්න ලැබෙනවා සවිධි සඩාස්‍යයක්. පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වන සවිධි සඩාස්‍යයක් ලැබෙනවා. මේ එතකොට එහෙමනම් සම්පාත ත්‍රිකෝණ භාවිතයෙන් තමයි සවිධි සඩාස්‍ය යන්නේ. ඊට පස්සේ අපිට තියෙන මේ පාඩමේ අභ්‍යාස කරන්න 24 එක අභ්‍යාසය බලන්න. ඒ කියන මෙහෙම. 1. කවකටුව සහ සරලතාවයේ භාවිතයෙන් සෙන්ටිමීටර් 6ක් දිග LM සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. අපි නිර්මාණ පාඩමේදී මුලින්ම කතා කරේ රේඛාවන් නිර්මාණය. එහෙනම් මුලින්ම දිග රේඛාවක් අදිනවා, ලක්ෂ්‍යයක් ලකුණු කරනවා, එයාට ලියා ගන්නවා L කියලා. ඊට පස්සේ කවකටුවට ගන්නවා සෙන්ටිමීටර් 6ක්. කවකටුවට සෙන්ටිමීටර් 6ක් ගන්නවා, L ගාවින් තියෙනවා ඡාපයක් අදිනවා. කවකටුවට 6ක් අරගෙන L ගාවින් තියෙනවා ඡාපයක් අදිනවා. එහෙනම් ඒ ඡාපේ කැපිච්ච තැන. මෙහෙම ඡාපයක් යන්දා ඡාපේ කැපිච්ච තැන තමයි M වෙන්නේ. මේ ටික ඒතකොට සෙන්ටිමීටර් 6ක් කියලා ලැබිලා තියෙන්න ඕනේ. කවකටුවට සෙන්ටිමීටර් 6ක් ගත්ත ඡාපය යන්දා. මෙන්න මේ ඡාපේ තියෙදි කියලා බලන්න පැන්සලෙන් යන්ද ඡාපේ මෙන්න නිර්මාණය කරා. අපි සාමාන්‍ය සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් අදින්න කිව්වහම කොහොම කරන්නේ නෑනේ. හදියටම අඩි දුර තියලා මැනලා සෙන්ටිමීටර් 6 අද ගන්නවා. හැබැයි එහෙම නෙවෙයි නිර්මාණය කරනවා කිව්වම අපි මෙතනින් ඉස්සරහ නිර්මාණය කරද්දි මේ විදිහට නිර්මාණය කරන්නේ. දෙවෙනි ගාන. දෙවෙනි ගැටලුව සරල රේඛාවක් ඇඳ එය මත සෙන්ටිමීටර් 4.5 දිග PQ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. දිග රේඛාවක් අදිනවා, ලක්ෂ්‍ය ලකුණු කරනවා P. කලින් වගේම තමයි. කවකටුවට ගන්න වෙනවා දැන් සෙන්ටිමීටර් 7.5. කවකටුවට සෙන්ටිමීටර් 7.5ක් ගන්නවා, P ගාවින් තියෙනවා ඡාපයක් අදිනවා. අන්නේ ඡාපය අදිච්ච තැන තමයි එහෙමනම් Q හම්බ වෙන්නේ. දැන් මේ තියෙන්නේ PQ කියන සරල රේඛා ඛණ්ඩය. සරල රේඛා ඛණ්ඩයේ දිග සෙන්ටිමීටර් 7.5යි. කවකටුවට සෙන්ටිමීටර් 7.5. ඒ දිග 7.5යි. තුන්වෙනි ගැටලුව එක්කෙනා මෙහෙම. රූපේ දැක්කේ PQR සම්පාත ත්‍රිකෝණය නිර්මාණය කරන්න. සම්පාත ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා කියන්නේ. එහෙනම් ඊගාට අපි දෙවෙනියට ඉගෙන ගත්තේ සම්පාත ත්‍රිකෝණයන් නිර්මාණය. ඒකට කලේ මුලින්ම දිග රේඛාවක් ඇඳා ලක්ෂ්‍යයක් ලකුණු කළා. දැන් මේ රූපයේ දැක්වෙන PQR සම්පාත ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා කියන්නේ. ඒ හින්දා අපිට පුළුවන් කවකටුවට ඔය රූපයේ අච්චුපතේ තියෙන රූපයම නම් නිර්මාණය කරගන්න ඕනේ. කවකටුවට ගන්න පුළුවන් මෙන්න මේ දුර. කවකටුව මෙතනින් තියෙනවා. ඊට පස්සේ පැන්සල දික් කරනවා ඉතිරි ශීර්ෂයට. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දික් කරගන්නවා ඉතිරි ශීර්ෂයට. දැන් එහෙමනම් අච්චුපතේ තියෙන ත්‍රිකෝණයේ පාදයක දිගමයි කවකටුවේ තුඩවල දෙක අතර තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂයෙන් තියෙනවා ඡාපයක් අදිනවා. ඊගාවට කවකටුව වෙනස් නොකර මේ ලක්ෂයෙන් තියෙනවා උඩින් ඡාපයක් අදිනවා. ඊගාවට යා වෙනස් නොකර මේ ලක්ෂයෙන් තියෙනවා ඒ ඡාපය කපනවා. දැන් මෙන්න මේ ඡාප දෙක කැපිච්ච තැනක් තියෙනවා. කැපිච්ච තැනට යා කරනවා. එතකොට ලැබෙනවා අච්චුපතේ තියෙනවා වගේම සමපාද ත්‍රිකෝණයක් PQR කියන සමපාද ත්‍රිකෝණය. පාද තුනම දිගින් සමාන සමපාද ත්‍රිකෝණය ලැබෙනවා. ඊගාවට PQR කෝණයේ විශාලත්වය මෙන් ලියන්න. PQR කෝණයේ විශාලත්වය මෙන්ලා ලියන්නලු. මෙන්න මේ කෝණය කෝණමානයෙන් මැනලා කියන්නලු කොච්චරද කියලා. PQR කෝණය මැන්නහම එන්න ඕනේ අංශක 60යි කියලා.
එයාට අංශක 60ක් කියලා ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊගාව PQ වල ත්‍රිකෝණයේ පාදවල මධ්‍ය ලක්ෂ ලකුණු කර ඒවා XYZ ලෙස නම් කර XYZ ත්‍රිකෝණය අදින්න. දැන් මධ්‍ය ලක්ෂ ටික ලකුණු කරගන්න ඕනේ. රේඛාවේ හරි මැද මේ රේඛාවේ හරි මැද හොයා ගන්න ඕනේ. මේ රේඛාවේ හරි මැද අපිට පුළුවන් මැනලා බලන්න. මේ අඩි දූල තියලා නැත්තම් මේ කව කටුවට අපි ඇඳ කව කටුවට දුදාගෙන මේ තුඩවල දෙක අතර තියෙන දේ රූපයේ පාදයේ දිග. ඒක අඩි දූලෙන් තියලා බලනවා කොච්චර දිගද කියලා. කව කටුවේ තුඩවල දෙක අතර තියෙන දුර අඩි දූලෙන් තියලා මැනලා බලන්න පුළුවන් කොච්චරක් තියෙනවද එතන. එතකොට එනවා යම්කිසි අගයක්. එතකොට එනවා අච්චුපතේ විදියට නම් සෙන්ටිමීටර් 1.2.6යි සෙන්ටිමීටර් 2.6යි මේ පාදයේ දිග. එහෙමනම් මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරන්න කියනවනේ. ඒ කියන්නේ ඒකෙන් භාගය 2.6න් භාගය 1.3යි. දැන් ගන්නවා කව කටුවට සෙන්ටිමීටර් 1.3. 1.3ක් කව කටුවට ගන්නවා. මෙන්න මේ P ගෙන් තියෙනවා ඉලක්ක අදිනවා. එතකොට ඔන්න මේ රේඛාවේ මැද්ද ලැබෙනවා. ඊට පස්සේ Q ගෙන් තියෙනවා ඉලක්ක අදිනවා. එතකොට ලැබෙනවා RQ රේඛාවේ මැද. P ගෙන් තියෙනවා අපෝ මේ විදිහට ඉලක්ක අදිනවා. එතකොට ලැබෙනවා PR රේඛාවේ මැද. ඊට පස්සේ කියනවා ඒව ලකුණු කරන්න කියලා XYZ ලෙස. එහෙනම් මේ එක ලක්ෂයක් X අනිත් එක්කෙනා Y අනිත් එක්කෙනා Z. XYZ ලෙස ලකුණු කරන්නලු. ඊට පස්සේ XYZ ත්‍රිකෝණය අදින්න. දැන් කියනවා XYZ ත්‍රිකෝණය අදින්න කියලා. XYZ ත්‍රිකෝණය. ඔන්නෝම ත්‍රිකෝණයක් ඇදලා තියෙන්න ඕනේ. බලන්න හරිද කියලා දෙවෙනි ගැටලුව. මේ ඔක්කොම ටික ඇදෙන්නේ එකම රූපේ. PQR කියන ත්‍රිකෝණයෙන්ද බලන්න මෙතන ඡාපය තියෙනවද? මෙතන ඡාප දෙක තියෙයිද? ඊට පස්සේ මේ මැද්ද ලකුණු කරගත්තා. මැද්ද හොයාගත්තා මේ රේඛාවල. ඊට පස්සේ මේ මැද්ද වල ටික යා කරා. දැන් යමු ඊගාව ගැටලුවට. හතරවෙනි ගාන. හතරවෙනි ගැටලුව බලමු. ඒකේ කියනවා සම්පාත ත්‍රිකෝණයක පාදයක දිග සෙන්ටිමීටර් 3ක් වන සම්පාත ත්‍රිකෝණ 6ක් විවිධ වර්ණ වලින් කපා ගන්න. ඒක ක්‍රියාකාරකමක් තියෙනවා. කඩදාසියක් මත තබා ඕනම ලක්ෂයක් ලකුණු කර සෑම ත්‍රිකෝණයකම එක් ශීර්ෂයක් O ලක්ෂය සමග සම්පාත වනසේද. දැන් සම්පාත ත්‍රිකෝණ පාදයක දිග සෙන්ටිමීටර් 3ක් වන සම්පාත ත්‍රිකෝණ 6ක් කපලා ගන්නලු. ඊට පස්සේ එක් ශීර්ෂයක් ලකුණු කරන්නලු O කියලා. මෙන්න O කියන ශීර්ෂය. අර කපාගත්ත ත්‍රිකෝණ ටික ත්‍රිකෝණ 6 ගෙලහලා තියන්නලු. O කියන මේ ත්‍රිකෝණය මෙන්න මෙහෙම තියන්නලු. මේ සම්පාත ත්‍රිකෝණයේ එක ශීර්ෂයක් O මත තියන්නලු. මෙන්න එක ත්‍රිකෝණයක් ගෙනල්ලා තිබ්බා. දැන් 6ක් කපාගත්තනේ මේ වගේ. අනිත් ත්‍රිකෝණයක් එතන ගෙනල්ලා තියන්නලු. මෙහෙම. මෙන්න අනිත් සමපාත ත්‍රිකෝණය. ඊට පස්සේ ඊගාව එක්කෙනා මෙතනින් ගෙනල්ලා තියන්නලු. ඔන්න 3යි ඉතිරි 3 දෙනාක් ගෙනල්ලා තියෙනවා. 4යි තව දෙන්නෙක් ඉතිරි. මෙන්න ඉතිරි එක්කෙනා 5 තව එක්කෙනෙක් ඉතිරි. එයාව ගෙනල්ලා තිබ්බේ ගමන් හරියටම මෙන්න මෙහෙම රූපයක් ලැබෙනවා. මේ තියෙන්නේ අපි නිර්මාණය කරපු එක්කෙනෙක්. මේ තියෙන්නේ සවිදි සඩාස්‍රයක් ලැබෙනවා. ත්‍රිකෝණ 6යිනේ. සවිදි සඩාස්‍ර නිර්මාණය කළා තම 3කට. එකක් තමයි වෘත්තයක් ඇදලා සවිදි සඩාස්‍රය නිර්මාණය කළා. අනිත් එක්කෙනා තමයි එක සමපාද ත්‍රිකෝණයක් අදිනවා. ඊට පස්සේ මේ ශීර්ෂ වලින් තියලා සම්පාද ත්‍රිකෝණයක් අදිනවා. ඊට පස්සේ මේ දෙන්නෙන් තියලා තව ත්‍රිකෝණයක් අදිනවා. මේ දෙන්නෙන් තියලා තව ත්‍රිකෝණයක් අදිනවා. ඔහොම සමපාද ත්‍රිකෝණය අදගෙන ගියාම සවිදි සඩාස්‍රයක් ලැබුණා. ඒක දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි ත්‍රිකෝණයක් අරගෙන මුළු
මැද්ද සම්මිතික අක්ෂ කැපෙන තැනට නැමුව නමලා ලබාගත්ත තව සවිති සඩාසයක්. එහෙනම් මෙන්න තව ගමයකට සමපාත ත්‍රිකෝණ 6ක් කපාගෙනත් පුළුවන් මේ වගේ කෙලින් නිර්මාණය කරගන්න. එහෙමනම් දැන් අපි යමු ඊගාව අභ්‍යාසයට 27 2 අභ්‍යාසය. විසන්දේ දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන කියනවා අලේ සෙන්ටිමීටර් 5ක් වූ කේන්ද්‍රයේ O උද්ද වෘත්තයක් නිර්මාණය කරන්න. කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්න වෘත්තයක් අදින්න. අවය සෙන්ටිමීටර් 5යි කේන්ද්‍රයේ O වෘත්තයක් නිර්මාණය කළා. ශීර්ෂ වෘත්තය මත පිහිටනසේ පාදය දිග සෙන්ටිමීටර් 5ක් වූද සවිධි සඩාස්‍යයන් නිර්මාණය කරන්න. එහෙනම් කවකටුව එහෙම වෙනස් නොකර එක තැනකින් තියෙනවා කවකටුව ඡාපයක් අදිනවා. තව තැනකින් එතනින්ම අහපව ওই කැපිච්ච තැනින්ම තියෙනවා අහපව ඡාපයක් අදිනවා. අහපව ওই කැපිච්ච තැනින් තියෙනවා ඡාපයක් අදිනවා. දැන් මේ කැපිච්ච තැනින් තියෙනවා අහපව ඡාපයක් අදිනවා. ඒ කැපිච්ච තැනින් තියෙනවා ඡාපයක් අදිනවා. ඊට පස්සේ ඒ කැපිච්ච තැන් ටික යා කරනවා. අන්න එතකොට ලැබෙනවා පාදයක දිග සෙන්ටිමීටර් 5ක් වුණ සවිධි සඩාස්‍යය. ඊගාව සවිධි සඩාස්‍යය නිර්මාණය කරන්න. එය A B C D E F ලෙස නම් කරන්න. නම් කරන්නත් ඕනේ A B C D E F. A B C D E F ලෙස නම් කරන්න. ඔන්න ඒකත් හරි. O A තුනගන්න කියන දේ O A O B O C O D O E සහ O F යා කරන්න. O A O B O C O D O E O F යා කරන්නලු. අඩි දුර තියලා යා කරන්නලු. ඊගා ඔබට ත්‍රිකෝණ කීයක් ලැබේද? එම ත්‍රිකෝණ සියල්ලම සමපාද වේද? ලැබෙනවා ත්‍රිකෝණ 1 2 3 4 5 6යි ත්‍රිකෝණ 6යි සියල්ලම සමපාද වේද කියලා අහනවා. ඔව් සෑම පාදයක්ම සෙන්ටිමීටර් 5 ගානෙමයි. මේ පාදයේ 5යි නම් මේ ඔක්කොම සෙන්ටිමීටර් 5යි. සෑම පාදයක්ම සෙන්ටිමීටර් 5 ගානෙමයි වෙන්නේ. හරි. සෑම පාදයක්ම සෙන්ටිමීටර් 5යි. ඊගාව දෙවෙනි ගැටලුව. පාදයක දිග සෙන්ටිමීටර් 6ක් වන සවිධි සඩාස්‍යයන් නිර්මාණය කරන්න. එහෙනම් මේ විදියමයි කරන්න ඕනේ. කවකටුවට සෙන්ටිමීටර් 6ක් ගන්නවා වෘත්තයක් අදිනවා ඡාප කපාගෙන යනවා. ඒ ටික යා කරනවා. එතකොට ලැබෙනවා පාදයක දිග සෙන්ටිමීටර් 6ක් වුණ සවිධි සඩාස්‍යයක්. ඒක මම නිර්මාණය කරන්න යන්නේ මේ වගේම හින්දා නිසා. තුන්වෙනි ගාන. 3 සෙන්ටිමීටර් 5ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. දිග රේඛාවක් ඇඳ ලක්ෂයක් ලකුණු කළා. කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා. කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා ඡාපයක් අදිනවා. වන AB රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. මෙයා A මෙයා B. AB පාදයේ මත සමපාත ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්න. ඔන්න බලන්න දැන් කියන දේ AB පාදයේ මත සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්නලු. එහෙමනම් අර කවකටුවට කලින් ගත්ත දුර තියෙනවා. මෙන්න මේ දුර සම්පාත ත්‍රිකෝණයක්. මෙයා මෙහෙමම තියාගෙන මෙතනින් කවකටුව තියෙනවා උඩින් ඡාපයයි. එයා වෙනස් නොකර B ගාවින් තියෙනවා ඡාපයයි. දැන් මේ කැවිච්ච තැන් දෙක යා කරාම ඔන්න එක ත්‍රිකෝණයක් නම් හරි. තව AB පාදයක් වුණ ත්‍රිකෝණ දෙකක් අදින්නලු. AB පාදයක් වුණ අනිත් ත්‍රිකෝණ එහෙනම් අදින්න වෙන්නේ පල්ලෙහාට. මෙතනින් කවකටුව තියෙනවා පල්ලෙහෙන් ඡාපයයි. මෙතනින් කවකටුව තියෙනවා ඒ ඡාපය කපනවා. අන්න කැවිච්ච තැන් දෙකට දැන් යා කරනවා. ඔන්න ඊගාව සම්පාත ත්‍රිකෝණය. සම්පාත ත්‍රිකෝණ දෙකක් ලැබුණා. ඊගාවට හතරවෙනි ගාන. අද සෙන්ටිමීටර් 4ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. කවකටුවට සෙන්ටිමීටර් 4ක් ගන්න වෘත්තයක් අදින්න. කවකටුවට සෙන්ටිමීටර් 4ක් ගත්ත වෘත්තයක් ඇඳලා. එම වෘත්තය මත ශීර්ෂ පිහිටනසේ සවිධි සඩාස්‍යයන් නිර්මාණය කරන්න. ඒ දුර වෙනස් නොකර කවකටුව තිබ්බා කපමු. දැන් ඒ ටික යා කරනවා. එතකොට ලැබෙනවා සවිධි සඩාස්‍යය.
ශීර්ෂ වෘත්තය මත පිහිටන සවිති සඩාස්සිය ලැබෙනවා. බලමු ඊගාවට කියන දේ. එම සඩාස්සියේ සුදුසු පාද තුනක් දෙපසට දික් කිරීමෙන් සමපාද ත්‍රිකෝණයක් ලබා ගන්න. සුදුසු පාද තුනක් දෙපැත්තට දික් කරන්නලු. කොහොමද සමපාද ත්‍රිකෝණයක් ලැබෙන විදිහට? මේකේ පාද තුනක් දෙපැත්තට දික් කරන්නලු සමපාද ත්‍රිකෝණයක් ලැබෙන්න. දැන් දෙපැත්තට දික් කරන්න ඕනේ. ඔන්න මම මේ පාදේ දික් කරනවා මේ පැත්තටයි මේටයි. ඔන්න එක පාදයක් දික් කරා. එක පාදයක් දික් කරා මේ මෙන්න මේ පාදේ දික් කරා මෙහෙටයි මෙහෙටයි. තව පාද දෙකක් දික් කරගන්න ඕනේ. මේ පාදේ දික් කරනවා උඩටයි පහළටයි. ඔන්න දැන් පාද දෙකක් දික් කරා. තව මෙන්න මේ පාදයේ දෙපැත්තට දික් කරමු. මෙයා මේ පැත්තට දික් කරනවා අඩි උඩ තියලා මේ පැත්තට දික් කරනවා. ඔන්න දැන් ලැබෙනවා සමපාද ත්‍රිකෝණයක්. පාද 3යි දික් කරේ සමපාද ත්‍රිකෝණයක් ලැබුණා. දැන් පස්වෙනි ගාන. අරය සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. අරය සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්නලු. එහෙනම් කවකටුවට ගන්න වෙනවා සෙන්ටිමීටර් 5ක්. කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා ඡාපයක් අදිනවා. අරය සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක් නිර්මාණය කළා. එම වෘත්තය මත ශීර්ෂ පීඩනසේ සවිති සඩාස්‍ය නිර්මාණය කරන්න. කවකටුව වෙනස් නොකර හේමම තියාගෙන කවකටුව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණොත් වරදිනවනේ. වෙනස් නොකර හේමම ඡාප කපනවා. එතකොට ලැබෙනවා ඒ ඡාපට කැපිච්ච තැනට ගියා කරනවා සවිති සඩාස්‍යයක් ලැබෙනවා. ඊගාවට සවිති සඩාස්‍ය නිර්මාණය කරන්න. සවිති සඩාස්‍යයේ පාදයක් හැර පාදයක් එක් එක් ත්‍රිකෝණයේ පාදයක් ලෙසගෙන සවිති සඩාස්‍යයේ පිටත ප්‍රදේශයේ සම්පාද ත්‍රිකෝණ 3ක් නිර්මාණය කරන්න. මේ කියන දේ හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ලේසි දෙයක් කියන්නේ. සවිති සඩාස්‍යයේ පාදයක් හැර පාදයක්. ඒ කියන්නේ මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි. පාදයක් හැර පාදයක්. පාදයක් හැර පාදයක් ත්‍රිකෝණයේ පාදයක් ලෙසගෙන මෙයා ත්‍රිකෝණයේ පාදයක් වෙන්න ඕනේ. මෙයා ත්‍රිකෝණයක පාදයක්. මෙයා ත්‍රිකෝණයක පාදයක් ලෙසගෙන සවිති සඩාස්‍යයේ පිටතට එළියට සමපාද ත්‍රිකෝණ 3ක් නිර්මාණය කරන්නලු. එහෙනම් දැන් මෙයා පාදයක් වන ත්‍රිකෝණයක් එළියට අදින්නලු සමපාද ත්‍රිකෝණයක්. මෙයා පාදයක් වෙන එක්කෙනෙක් එළියට අදින්නලු. මෙයා පාදයක් වෙන එක්කෙනෙක් එළියට අදින්නලු. කවකටුව මෙතනින් තිබ්බ ඡාපයක් ඇඳලා. ඒ දුර වෙනස් නොකර මෙතනින් තියෙනවා මේ ඡාපය කපනවා. මෙතනින් තිබ්බ ඡාපයයි මෙතනින් තිබ්බ ඡාපයයි. අන්නේ කැපිච්ච තැන දෙක යා කරනවා. එතකොට ලැබෙනවා මෙතන සමපාද ත්‍රිකෝණය. මෙයා පාදයක් වන සමපාද ත්‍රිකෝණය ලැබෙනවා. ඔය වගේම එක්කෙනෙක් මෙයාටත් ඕනේ මෙයාටත් ඕනේ. මෙතනින් කවකටුව තියෙනවා මේ දුර අරගෙන එහෙම ඡාපයක් අදිනවා. එයා වෙනස් නොකර මෙතනින් තිබ්බ ඡාපයක් ඇඳලා. දැන් යා කරනවා. ඔන්න ඊගාව සම්පාද ත්‍රිකෝණය. තව එක්කෙනෙක් ඕනේ. මෙයාටත් අදින්න වෙනවා. මේ දුර එහෙම තියාගෙන පල්ලෙහාන් ඡාපයයි මෙතනින් කවකටුව තිබ්බා මේ ඡාපය කැපුවා. එතනක් කැපිච්ච දැන්ට යා කරනවා. එතකොට අන්න එතන සමපාද ත්‍රිකෝණයක් ලැබෙනවා. දැන් ලැබුණු මුළු රූපයේ හැඩය කුමක්ද? දැන් බලන්න ලැබිලා තියෙන මේ ලොකු රූපය දිහා ලැබිලා තියෙන්න ඕනේ සමපාද ත්‍රිකෝණයක්. මේ ලොකු එක්කෙනා සමපාද ත්‍රිකෝණයක්. ඔන්න ඔහොම සමපාද ත්‍රිකෝණයක් ලැබිලා තියෙන්න ඕනේ. ලැබුණු ලොකු රූපය කවුද කියලා අහනවා. මුළු රූපය කවුද? සමපාද ත්‍රිකෝණයකි.